ඉන්ද්‍රිය පහකින් තමයි අපි හැමතිස්සෙම සතුට හොයාගෙන යන්නේ. මොනවාද ඉන්ද්‍රිය පහ? ඇස, කන, නාසය, දිව. මේවට අභිධර්මය කියලා කියන්නේ කොහොමද? අභිධර්මය නෙමෙයි. ඔය ඇවිල්ලා මේ මහ පොළොවේ ධර්මය. හරි? මේ ඉන්ද්‍රිය පහෙන් සතුට වෙන එකට අපෝවන්න. එහෙම කියන්න බෑ. ඉන්ද්‍රිය පහෙන් සතුට වෙනවා කියන එක ඒක ඇවිල්ලා ඉතාම සරල පොදු මානව කාරණාවක්. පොදු සත්‍ය සත්‍තාව. පොදු සත්‍යයට අදාළ කාරණාවක්. එතකොට බලන්නකො දැන් අපේ මුළු ජීවිතේම ගොඩනැගිලා තියෙන්නේ මොකක් මතද? මේ ඉන්ද්‍රිය පහේ සතුට මත. මේ ඉන්ද්‍රිය පහෙන් සතුට වෙන එක මත තමයි මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ. හරිද? වෙලාවකට දැක්කම ඔයත් හිතන අනේ පවුවක් වගේ. ඒ ඉතින් දැන් මේ පොඩි වැඩක් වෙනුවෙන් මේ ඉන්ද්‍රිය පහේ සතුට වෙනුවෙන් මුළු ජීවිතේම නාස්ති වෙලා මහන්සි වෙලා අන්තිමට හොස් ගාලා මැරිලා. දැන් ඊට වඩා දෙයක් කරලා නැහැ. කාලා ඇඳලා සතුට වෙලා ඉන්න ටිකට වඩා දෙයක් කරලා නැහැ. හැබැයි මිනිස්සු හිතන්නේ ඉන්න ටිකේ කාලා ඇඳලා ඉන්නවනම් ඊට වැඩිය දෙයක් මොකක්ද කියලා. කියන්නේ ඊට වැඩිය දෙයක් දන්නේ නැති නිසා ඊට වැඩිය දෙයක් මොකක්ද කියලා හිතනවා. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔන්න පළවෙනි දේ තමයි මොන දෙයක් අපි ඉගෙන ගත්තා ඒ තමයි අපේ ජීවිතය ගැන මේ වෙනකොටත් අපි දන්න දෙයක් මේ ඉන්ද්‍රයන්ගෙන් ලබා ගන්න සතුට මේ ඉන්ද්‍රයන්ගෙන් ලබා ගන්න තෘප්තිය වෙනුවෙන් තමයි අපි මුළු ජීවිතේම මහන්සි වෙලා තියෙන්නේ සහ අදට මහන්සි වෙන්නේ. ඒක පිළිගන්නවද නැද්ද? ඒක නිකන් වැඩි ශබ්දපත් නෑ නේද? පිළිගන්නවද නැද්ද? මොකද කියන්නේ? පිළිගන්න. හරි. දැන් ඔය මැද්දට එනවා ආගම. හරිද? දැන් ඔන්න අපි මෙතන නම් ගොඩක් අය ඇත්ත බුද්ධ ධර්මයේ. අපි හිතමු දැන් අපි උනාට බුද්ධ ධර්මයේ අය විතරක් ඉන්න රටක ඉන්න මිනිස්සු නෙමෙයි. එහෙම හිතාගෙන ඉන්නවා අපි. නමුත් ඇත්ත කතාව අපිත් එක්ක කතෝලිකයන්ත් ඉන්නවා, ඉස්ලාම්යන්ත් ඉන්නවා, හින්දුයන්ත් ඉන්නවා. ඇත්තටම දැන් කොට ආගම අදහන් නැති සුදු කරේකුත් ඉන්න බව පේනවා. ඒක තමයි ලෝකෙ හැටි. දැන් ඔය කොයි ආගමෙන් වුණත් හරිද? බුද්ධ ආගම ඇතුළු කොයි ආගම අදහන අයගේ වුණත් පාරට බැස්සහම කනබනකොට රස්සාවල් කරනකොට වැඩ කරනකොට මට නම් අර ඉන්ද්‍රිය පහේ වෙනුවෙන් කරන අරගලයට වඩා වෙනස් දෙයක් නම් මට නම් පේන්නේ. මොකද කියන්නේ? පේනවද එහෙමද? නෑ. දැන් ඔන්න බස් එළවෙනවා. බස් තරගෙට එළවෙනවා. බෞද්ධ බස් ටික ගාන්න පොලිමේ ඉර කපන්න තු සංවර යනවා. ඉර කපන්නේ ඉස්ලාම් බස්ුවේ, කතෝලික බස්ුවේ, හින්දු බස්ුවේ විතරයි. නෑනේ ඔක්කොම බස් එකයි. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතන අපේ ආගම හොඳ එකක් හින්දා අපේ මිනිස්සු හොඳයි කියලා. එහෙම ආගමක් හින්දා මිනිස්සු හොඳ වෙලා නෑ. මොකද ඔය ආගම කියන එකත් මිනිස්සුන්ගේ දෙන්නේ අර ඉන්ද්‍රිය පහේ සීමාව ඇතුළේ. ඔබ පුබරන මම හොඳ දෙයක් කියනවා. හැබැයි මේක කියන එක හොඳ තමයි නේද ඇවිල්ලා. වැඩි දුරක් නෑ මේ කිලෝමීටර් භාගයක් පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහට ගිහලා කැලණි බෝධිය ළඟට යන්න. හරි. ගිහිල්ලා අයිනකට වෙලා අහන් ඉන්නකො මිනිස්සු කියන්නේ. හරි. එතකොට හිතනවා බින්දුනේ අනේ මේ බෝධිය ගහක් පිටිනම හොඳයි. මොකද මේ මිනිස්සුන්ගේ දෙන්නේ ඇත්තටම මානසික සුවයක් අපේක්ෂාවක් නෙවෙයි අර ඉන්ද්‍රිය පංචකයේ තියෙන සීමාමායින් ටික ඉෂ්ට කරගන්න ආගමෙන් තවත් උදව්වක් පිළිලෙන එක විතරයි තියෙන්නේ. විවේචනයක් නෙවෙයි. නමුත් ගිහිල්ලා බලන්න. ඔක ඉතින් කියන්න බෑ නේද? නැන්ති අපි දන්න දේ. මොකද මම ඕන තරම් කැලණි එනවා. ඇවිල්ලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. හිතපු ගමන් කියලා වෙලාවම වන්දනා කරනකොට මට ඇහෙනවා වටේ වෙන්නේ. මිනිස්සු බානිනවා, අඬනවා, දිස් තියනවා, දෙවලු තියනවා, යදිනවා, ඉල්ලනවා, ඌල්ලනවා. ඔය කොහොම ඉතින් අර බෝධීන් වහන්සේ ගාකින්ද ඉතින් දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ආගම් කියන ඒ වගේ මට්ටමක් අපි පත් කරගෙන මිනිස්සු ආගම් අදහන තැන තියෙන්නේ
අර ඉන්ද්‍රිය ටිකෙන් ලබා ගන්න අරමුණු ඉෂ්ට කරගන්න තරගයක් මිස ඊට වඩා දෙයක් දෙන්නේ. ඒ කතරගම පූජා වට්ටිය කරන් කියලා කවුරුත් ඉල්ලන්නේ නැහැ මට සංසාර දුකින් අත මිදෙන්න. කෙලස් නිවෙන්න කියලා ඉල්ලන්නේ නැහැ කතරගම කැබිලිත් යන්නේ නැහැ කවුරු. ඉල්ලන්නේ මොකක් හරි මේ තමන්ගේ අර ඉන්ද්‍රිය පහේ වැඩ ටික කරගන්න. තක්කඩි වැඩ ටික කරගන්න මොන හරි එකක් තමයි ඉල්ලන්නේ. හරිද? ඉතින් දැන් එතකොට අපිට පේනවා ආගම් අදහිම කියලා වුණත් අපිට මහ ලොකු දෙයක් මම කියන්නේ සියලු ආගම් වලින් මහ ලොකු දෙයක් අපිට මෙච්චර කල් හම්බෙලා නෑ අපි ඒවත් පාවිච්චි කරලා දෙන්නේ අපේ අර ඉන්ද්‍රිය පංචකේ දියුණු කර ගැනීම සඳහා සහ ඒ ටිකේ වැඩ සඳහා අපිට බෝධි පූජාවක් තියන්න ගොඩක් වෙලාවට මතක් වෙන්නේ අපලයක් තියෙනකොට ළමෙක් විභාගි ලියනකොට ගෙදර කෙනෙක් ලෙඩ වෙනකොට එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ආවම තමයි බෝධි පූජාව මතක් වෙන්නේ. ඊටාම අඩු වෙන්නේ ඇත්තටම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා හිත ටිකක් නිවා ගන්න කියලා බෝධි පූජාවක් තියනා ඉන්නේ ඊටාම අඩු වෙන්නේ. කියන්නේ ඒ බෝධි පූජාවේ ඉඳලා බුද්ධ පූජාවේ ඉඳලා ආගමික ක්‍රියාවලින් හැම එකක්ම අර ඉන්ද්‍රිය සීමාව ඇතුළට කොටු වෙලා තමයි තියෙන්නේ. හරිද? දැන් එතකොට පේන්නේ මේ මුළු මහත් සත්ත්ව ලෝකය කියලා කියන්නේ මුළු මහත් මිනිස් ලෝකය කියලා කියන්නේම අර ඉන්ද්‍රිය පිනවීම සඳහා තියෙන අරගලයම තමයි ඒ සඳහා තියෙන තණ්හාවේ අරගලයේ මිස ඊට වඩා දෙයක් දැන් පත්තරවල යනවා පුංචි ළමයි දූෂණය තරුණ දරුවන්ව මරලා දානවා ඊළඟට මංකොල්ල කරනවා මිනිස්සුන්ට වෙඩි තියනවා කඩවලට වෙඩි තියන මිනිස්සු පාරේ මරනවා දැන් ඒවා දැක්කම අපි අනේ යකෝයි කියලා ඔළුව අත ගහගෙන මේරාට පිළිහිලා කියලා කෑකල වැඩ නෑ ඕක තමයි තණ්හාවේ ස්වરૂපය ඕක තමයි කෙලෙස් වල ස්වභාවය ඕක තමයි මේ ඉන්ද්‍රිය පිනවන අරගලේ ස්වභාවය ඕට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මම ඒකයි කිව්වේ අර සත්ත්ව ලෝකයේ සත්තු ඉන්ද්‍රිය පිනවන ස්වභාවයයි මිනිස්සු අතර ලොකු වෙනසක් වෙන්නේ ඔක්කොම තියෙන්නේ එකම සීමාවක් ඇතුළේ. දැන් එතකොට අපිට තේරෙනවා දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ ක්‍රමයේ ඇතුලේ වෙහෙසටපත් වෙලා. ඔය ඇත්ත මේ ක්‍රමයේ ඇතුලේ නාකි වෙලා ඉන්නවා. දැන් ඔය ඇත්ත දිරලා තියෙනවා. දැන් ඔය ඇත්ත අපි කුංචි කාලේ කලේ ඔය ටික නේ ඊළඟට තරුණ කාලෙත් ඔය ටික වැඩි හිටි වෙලත් ඔය ටික අන්තිම ඔය ටිකම කරලා පවුනි මේ තමන්ට තමන් ගැන පව් කියලා අනුමතව දෙන්න මට නම් අපරාධ ජීවිතේ ඒ නිසා හොඳට මතක තියාගන්න ඔය භෞතික දේවල් දිනන්න එපා කියලා මම කියන්නේ. මෙතන තරුණ පුතාලා ඉන්නවා, තරුණ දුවලා ඉන්නවා, ඒගොල්ලෝ අලුතෙන් රස්සාවල් කරනවා, අලුතෙන් ධනෙ උපයන්න ඕනේ. ඒගොල්ලන්ට අපි කියන්නේ ඕක කරන්න එපා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔය දේවල් ජීවිතේ ජයග්‍රහණය කියලා හිතන්න. ඉතින් ඔය දේවල් ජීවිතේ කියලා ගන්නවා. මොකද ඔය දේවල් කොච්චර තිබුණා ජීවිතේ සම්පූර්ණ වෙන්නේ හරි සමහර ගොඩාක් දේවල් ගොඩාක් ඉන්ද්‍රියයන්ගෙන් සතුට වෙන දේවල් අපිට නැති දායකල් අපිට වෙන ලොකුට පේනවා හැබැයි හම්බුනාට පස්සේ මහලොකු දෙයක් නෑ මට මතකයි මේ කුංචි කාලේ අපි බඩු ගේන කඩේට ගියහම අර මෙච්චර විශාල වෙන ලොකු පොඩි බෝතල් තියෙනවා කඩේ අර මේ ෂෝකේස් එක දාලා තියෙනවා මම හිතනවා මේ බුදුරජාණන් සෑහෙන ටොපික් අරගෙන ඉන්නේ පොඩි ගමන දැන් අපි රුපියලක් දෙකක් දීලා රුපියල් දෙකක් නෑ අරන් ඉන්නේ දැන් බුදුරජාණන්ට බෝතලයක් තියෙනවා මම හිතනවා මේ කඩේ ඉන්න මිනිස්සයා මාර වාසනාවන්තයි ඕන තරම් ටොපික් ගන්න පුළුවන් කඩේ ෆ්‍රිජ් එක ඇරියාම පාට බීම බෝතල් අපිට ඕකෙන් එකයි නේ ගන්න පුළුවන්. නමුත් කඩේ ඉන්න මොකද බීම පෙට්ටියක් ෆ්‍රිජ් එකම තියෙනවා.
හැබැයි දැන් කඩේ ඉන්න මනුස්සයෙක් ඒක වැදගත්. දැන් තමයි මට තේරෙන්නේ තිබුණා කියලා ඒකේ දෙයක් නෑ. හරි. ඕක තමයි ජීවිතේ හැම තැනටම අපිට දාගන්න පුළුවන් නෑ. ඒ දේවල් එහෙම අපිට පේන්න තිබුණාට හරි ෂෝක් ඒ දේවල් මාරයි කියලා ඇත්තට මේ දේවල් ඇතුළේ මහ ලොකු දෙයක් නෑ. ඒක ඇතුළේ තියෙන අන්තිමට තියෙන වෙහසක් පීඩාවක් විතරයි. දැන් මේ ප්‍රශ්නේ අපිට පැහැදිලි. මට හිතෙන්නේ මීට වඩා මේ ප්‍රශ්නේ ගැන ඔයත් ගන්න කියලා වැඩකුත් නැහැ. මොකද මට ඔයත් ඔය ප්‍රශ්නේ කියලා දෙයි. ඒ තරම් දැන් ඔයත් ඔකෙන් හෙම්බත් වෙලා. සමහර වෙලාවට අපව හම්බෙන්න ආවම මේ ගිහියත් අපිට බණ කියනවානේ. ආදරණීය මේ ජීවිතේ නම් විලෝ වැඩක් නැති ජීවිතයක් කියලා. මොකද ඒ තරමටම ඒගොල්ලන්ටත් ඒක දැන් එපා වෙලා තියෙනවා. දැන් අපි හොයන්න ඕනේ ඇත්තටම මේකට විසඳුමක් තියනවද මොකක්ද? හරි. ඔබට හරි ලස්සන විසඳුමක් තියෙනවා. ඒක ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තමයි තියෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේට මේකට උත්තර දෙන්න ඕන දුන්නේ නැත්නම් තරහ වෙනවා. හරි. අපිට තියෙන ඉන්ද්‍රිය පහයි. අපිට තියෙන ඉන්ද්‍රිය පහක් විතරයිද? හවුද නැද්ද? කටුපියාගෙන ඉන්න එක වැඩි ඇඟට ගුණයි ඉන්නේ. අපිට තියෙන ඉන්ද්‍රිය පහක් විතරයිද? මොකද කියන්නේ? පහක්ද ඊට වඩා තියෙනවා 10ක් විතර තියෙනවා. එහෙනම් කීයක් තියෙනවා? කීයක් තියෙනවා? 6ක් තියෙනවා. කොරේ කියන පැය ෂුවර් නෑ වරදීද? 6ක් තියෙනවා. මොකක්ද 6 වෙනි එක එතකොට? මනස. 6 වෙනි එක තමයි හිත. හැබැයි මේ මුළු අරගලයම කරන්නේ 6 වෙනි ඉන්ද්‍රියට නෙමෙයි. මොකටද කරන්නේ? අර පහට තමයි මේ යුද්ධ කරන්නේ. ඇහෙන් දකින රූප වලටයි, කනෙන් අහන ශබ්ද වලටයි, නහයට දැනෙන ගඳ සුවඳත් එක්කයි, දිවට දැනෙන රසත් එක්කයි, කයට දැනෙන පහසත් එක්කයි තමයි මේ මුළු ජීවිත කාලෙම යුද්ධ කරන්නේ. යුද්ධ ප්‍රකාශ කරන්නේ. හැබැයි ඔය පහ විතරක් නෙමෙයි අපිට තියෙන්නේ. තව කෙනෙක් ඉන්නේ. කවුද ඒ? ඒ තමයි මනස. හරිද? මනසේ සුවය අර පහේ සුවයට වඩා වෙනස්. අර පහේ සුවයට වඩා වෙනස්. මනසට පුළුවන් අර පහටම වැඩිය උත්කෘෂ්ඨ විශාල සුවයක් අපිට උපදවන්න. හැබැයි අපි ඒක දන්නේ නැහැ. මොකද අපි පුරුදු වෙලා නැහැ ඒ ක්‍රමයට. මම කියන එක පැහැදිලිද? දැන් අපිව ට්‍රේන් කරලා දීන්නේ, අපිව පුහුණු කරලා දීන්නේ මොකෙන් සතුටු වෙන්නද? ඇඟෙන් සතුටු වෙන්නේ, ඉන්ද්‍රිය පහෙන් සතුටු වෙන්නේ. පොඩි කාලේ ඉඳලම කියන්නේ ඉගෙන ගනින් නැත්තම් කන්න හම්බෙන්නේ නැහැ. ඉගෙන ගනින් නැත්තම් ගයක් හදා ගන්න බෑ. ඉගෙන ගනින් නැත්තම් කසාදයක් බඳ ගන්න බෑ. ඉගෙන ගනින් නැත්තම් රස්සාවක් කරන්න බෑ. කියන්නේ අර කන්න අඳින්න, කසාද බඳින්න, ගයක් හදා ගන්න ඉන්ද්‍රිය පහේ සීමාවට අපිව පුහුණු කරනවා. ඔකෙන් පැනලා යන්න බෑ දේශී. ඉතින් ඒක හරි අමාරු වෙනවා. හැබැයි එතකොට දැන් ආයෙත් තියනවාද කියලා අපි දන්නේ. දැන් මේක මේ පහට වඩා දෙයක් අපි දන්නේ නැහැ. හරි. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒ තමයි මානසික සුවය. දැන් අපි ඒක දන්නේ නැති හින්දා අපිට ඒක පුහුණු වෙලා බලන්න බෑ, රස බලන්න බෑ, ටෙස්ට් කරලා බලන්න බෑ. අපි දන්නේ නේද? දැන් හැබැයි අපිට අර පහම එපා වෙලා. දැන් හිතට නැති වෙලා, දැන් ඉම්බත් වෙලා, දැන් මහන්සි වෙලා තියෙනවා. දැන් මම යෝජනාවක් කරනවා. දැන් චුට්ටක් නැවතිලා හතියන ඉමින්සරේ අපේ මානසික සුවය ආධ්‍යාත්මික සුවය දිහාවට නැඹුරු වෙලා බලන්න.
මගේ යෝජනාව හොඳට පරිස්සමට ගන්න ඕනේ. ඒකේ අදහස ඉන්ද්‍රිය පහෙන් සතුටු වෙන එක අත්හරින්න කියන එක නෙමෙයි. රස්සාවල් ගන්න අය රස්සාවල් ගන්නද, හම්බ ගන්න අය හම්බ කරන්න, කසාද බඳින අය කසාද බඳින්න, ගෙවල් හදන අය ගෙවල් හදන්න, වාහන ගන්න අය වාහන ගන්න ඕන එකක් කරන්න. ඒව කරන ගමන් එක වෙලාවක් පොඩි වෙලාවක් දවසකට වෙලාවක් සතියකට වෙලාවක් සතියකට වරුවක් මාසයකට දවසක් හරි දාගන්න මේවට වඩා වෙනස් දෙයක් තියෙනවා කියලා පොඩ්ඩක් පුහුණු වෙලා හරි මට තියෙන දුක ලොකු දුකක් තමයි මෙන්න මේ ටික අපේ බුද්ධ ආගමේ ගොඩ කාලයක් තිස්සේ අපි බාන කිව්වා බෝධි පූජා කළා පින්කම් කළා සිල් ගත්තා කේක වැඩ ගොඩක් කළා හැබැයි මෙන්න මේ පොඩ්ඩක් නැවතිලා S2 පියාගෙන මානසික සුවය හිත දිහා බලාගෙන ඉන්න වෙලේ දසක ගානක් තිස්සේ බුද්ධ ධර්මයට අහිමි වෙච්ච වෙලාව. ඒක අමතක වුණා. දසක ගානක් නෙවෙයි අන්තරම ගත්ත සියවස් ගානක් ඔබ අපිට අමතක වෙලා තියෙනවා. දැන් ඕක නිකන් මේ ඒක නිකන් බුද්ධ ධර්මයේ නෙවෙයි වගේ වෙලා. දැන් අපිට බුද්ධ ධර්ම නම් ගොඩාක් වෙලාවට හයියෙන් සින්දුවක් දාන්න ඕනේ පන්සලේ පින්කමන්න. අර දෙන්නේ ඔබේ රාගයෙන් එළඹ එහෙම දාලා හොඳ සද්දයට දාලා හොඳට බෙර ගහලා දවුල් ගහලා ඒ විසි ගහලා එතකොට තමයි නිකන් ඒක බුද්ධ ධර්මන ප්‍රීතිය ඇති වෙන්නේ. එතකොට තමයි ඒක පින්කම වෙන්නේ. නිකන් සද්ද නොකර වාඩි වෙලා S2 පියාගෙන ඉඳිද්දී නිකන් කිසි ගතියක් නෑ වගේ වෙලා. ඒ කියන්නේ දැන් අපි දසක ගානක් තිස්සේ පුරුදු වෙලා ඉන්නේ බුද්ධ ධර්ම ආගමක් විදිහට අර තියෙන දේවල් ටික කරන්න මිසක ඇත්තටම බුද්ධ ධර්මය තුළ හිත නිවෙනවා කියනට අපිට හැබැයි මම හිතනවා මේක තමයි හොඳම වෙලාව. දැන් අපිට මේක ඇතුලේ සෑහෙන ඇති වෙලා තියෙනවා. මේක ඇතුලේ දැන් හෙම්බත් වෙනවා. කොච්චර හෙම්බත් වෙලාද කියනවනම් දැන් අර තරගයට අර යුද්ධයට දැන් ආම්දුරුත් වෙන්න දැන් ඒගොල්ලොත් අර තරගේ ඉන්නවා. දැන් ඒගොල්ලොත් අර පොර පිටියට දෙනවා. ඒගොල්ලොත් දැන් යුද්ධ කරනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒකට කරන්න දෙයක් නෑ. දැන් අපි මේ වෙලාවේ තීරණය කරන්නේ තව දුරටත් මේ ක්‍රමය අපි පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් මේක අපි වෙනස් කරනවා. හරි? වෙනස් කරනවා. වෙනස් වෙන්න කැමති වෙනස් කරගන්න කැමති කෙනෙකුට තමයි මේ ඉතුරු බණ ටික කියන්නේ. තව චුට්ටක් වෙලා කියනවා විනාඩි 15ක් 20ක් විතර. ඒ ටික කියන්නේ වෙනස් කරගන්න මේකෙන් අයින් වෙන්න කැමති මේකෙන් පිටපරින්න කැමති. මං කියවනේ හිමායට අර ලෞකික ජීවිතේ එපා කියලා කියන්නේ නෑ එපා කියන්නේ ඒක අත්හැරලා ගිහිල්ලා වනගත වෙන්න එහෙම කියන්නේ ඒක ගත කරන ගමන පංචකාම ගුණික අධ්‍යක්ීම් වෙනුනේ දැන් පංචකාම ගුණික අධ්‍යක්ීම් කියන